යෝජනා කරනවා. ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් පසු ඉදිරියට විවෘත වෙන්දේසියක් හරහා පමණක් සිදු කළ යුතු බව යෝජනා කරනවා. මේක මහජන දේපලක් වෙන්දේසියක් හරහා පමණක් නිසා අපිට හිතවත්කමට නොදී වෙන්දේ නෑ අපි දුන්නේ නෑ අපේ කාලේ දුන්නේ නෑ. අපේ කාලේ එකක්වත් දුන්නේ නැහැ. අපිට ඕනනම් දෙන්න පුළුවන් දැන් උනත් ඒ උනා අපි දෙන්න වෙන්දේසි කරලා ගන්න. රට තුල විශාල ලෙස කුලී ත්‍රිරෝධ රථ සේවාවන් ව්‍යාප්ත වී සේවා ආර්ථිකයට ඉහළම දායකත්වය දෙමින් සිටිනවා. එම සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ඒ ආශ්‍රිත ගැටලු ත්‍රිරෝධ රථ නියාමන අධිකාරියක් පිහිටවීමට යෝජනා කරනවා. ඒකන් ත්‍රිවිල් රථ ලක්ෂ 7කට ආසන්න තියෙනවා. උන්ට කිසිම ඔවුන්ගේ පරිපාලනයට අධිකාරියක් නැහැ. ඒ සඳහා නියාමන කොමිෂන් සභාවක් යෝජනා කරනවා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන අයවැය සකස් කිරීමේදී මුදල් වෙන් කිරීමේදී හා අයවැය යෝජනා ක්‍රියාවට නැංවීදී ස්ත්‍රී පුරුෂ භාවය ජනවාර්ගික සහ නිකුත් සංස්කෘතික විවිධත්වය හා වයස කාණ්ඩ වැනි ශේෂ්ත්‍ර සැලකිල්ලට ගැනීම සඳහා අවශ්‍ය වන ආවේශන යන්ත්‍රය අදාළ අමාත්‍යංශයට සම්බන්ධ ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා කරනවා. මේක ජාත්‍යන්තර ප්‍රඥාප්ති කීපයකම ඇතුල් කරලා තියෙන ප්‍රමිතිකරණයක්. ජනගහනය පුරෝකථනය අනුව ඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රජාව රැක ගැනීම සඳහා අනන්‍ය වූ සමාජ ආරක්ෂකන වැඩපිළිවෙලක් අවශ්‍යතාවය පවතිනවා. ඒ සඳහා දැන්ට විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැතියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතිකිරීමට යෝජනා කරනවා. ඒ සඳහා අයවැයෙන් අපි රජය ඒ ආරම්භ කරන අවස්ථාවේදී බිලියන 100ක මූලික ප්‍රාග්ධනයක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් සමාජයේ සමාන අවස්ථා සමාන වරප්‍රසාද සමාන වගකීම් හිමි පිරිසක් විය යුතුයි. එය තහවුරු කිරීම සඳහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතක් හඳුන්වා දීමට යෝජනා කරනවා. තවද ඔවුන්ට ව්‍යවසායකත්වය සහ කුසලතා සංවර්ධනය සඳහා වැඩසටහන් සකස් කිරීමට කටයුතු කරනවා. ළමා සහ මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා දැන්ට පවතින මූලික ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳා ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ඇතුළත් වැඩපිළිවෙලක් හඳුන්වා දීමට යෝජනා කරනවා. මෙරට උගත් තරුණ පරම්පරාව රැකියා සොයා යන මානසිකත්වයෙන් මුදවාගෙන ව්‍යවසායකින් හා රැකියා සපයන්නන් බවට පත්වීමේ ප්‍රවණතාවයක් අප විසින් නිර්මාණය කළ යුතුයි. ඒ අනුව ව්‍යවසාය ඇරඹුම් වලට ස්ටාර්ට්අප් උත්තේජනය සැපීමට අරමුණු කරගෙන 2022 වසරේ තුල එම ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකර සිටීමට යෝජනා කරනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අපි ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව මේ 22 වර්ෂය කරන්නේ. ව්‍යාපාර ලියාපදිංචියේදී ආයෝජන මණ්ඩලය හා විනිමය කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන දැන්ට අනුගමනය කරන සංකීර්ණ ක්‍රමවේදය සරල කිරීමටත් ඒ සඳහා විවිධ ආයතන වලින් අය කරන ගාස්තු ඒකාබද්ධ කිරීමටත් මුදල් පනත සංශෝධනය කළ යුතුයයි යෝජනා කරනවා. දැන් මේ හැම තැනටම එක ගාස්තු එක ෆෝම් පුරවනවා. ඒක නතර කරලා එක තැනකින් මේ සියල්ල කරන්න අවස්ථාව සලසනවා.
නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා පළතුරු එළවලු මත්ස්‍ය නිෂ්පාදන දියරකිරි නිෂ්පාදනය හා වාණිජක භෝග වගාවන් ඇතුළු වගාවන් ගැටලු අවශ්‍යතා හා ඌන සමාලෝචනය කර දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි යෝජනා කරනවා. මල්ලා පත්‍ර වගා ශේෂ්ත්‍රය තුළ පවතින අඩුපාඩු හඳුනා ගනිමින් වගාකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දීමටත් ඔවුන් දිරිමත් කිරීමටත් අපේ නෑනද වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙලක් යෝජනා කරනවා. ඒ මූලිකත්වය සංචාරක අමාත්‍යාංශයේ යටතේ පවතින ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරිය යුතුයි යෝජනා කරනවා. දැනට රජය ඖෂධ නිෂ්පාදනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රවර්ධනය කර අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමග එකතු වී ජාත්‍යන්ත වෙළඳපොළ ඉලක්ක කරත් ඉහළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා පුද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබා දී ඔවුන් දිරිමත් කිරීමට යෝජනා කරනවා. ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සුදුසු මිල යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීම සඳහා දැන්ටමත් කර ඇති සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවේ යෝජනා කඩමින්නිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. අපනයනය හා දේශීය අවශ්‍යතාවයන් අරමුණු කරගත් ව්‍යාප්තියක් ලෙස ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළඳපොලේ නව ව්‍යාපාර අවකාශයක් විවෘත කිරීමට යෝජනා කරනවා. අපි ඇඟලුම් කර්මාන්තයට බිලියන 4.5 ආදායම ගත්තත් ඒවට අවශ්‍ය රෙදිපිලි ෆෙබ්‍රික් සඳහා තවත් බිලියන 2ක් පමණ වියදම් කරනවා අපිට රටට. අපි ආරාධනා කරනවා ඒ අවශ්‍ය රෙදිපිලි හා අනිකුත් භාණ්ඩ මේ රටේම නිෂ්පාදනය කරන්න. ඒ සඳහා වෙනම නිෂ්පාදන කලාප කීපයක් අපි මේ අයවෙන් යෝජනා කරලා තියෙනවා. දැන්ටම එරාරුවල ඒ සඳහා කටයුතු කරගෙන යනවා. එලෙසම දේශීය අත්‍යන්තර රෙදිපිලි නිෂ්පාදනය සහ බතික් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කර වසර 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1 වාර්ෂික ආදායමක් මේ මගින් ලබා ගැනීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මැණිකා ස්වභාවික ඛනිජ සම්පත් වලින් ලෝක වෙළඳපොලේ ඇති අපගේ පංගුකාරීත්වය වර්ධනය කිරීම සඳහා දැන්ට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට යෝජනා කරනවා. එමෙන්ම මැණික් ආශ්‍රිතව අප දැනට උපයන ආදායම ඉහළ නැංවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මැණික් මිලදී ගත හැකි ප්‍රධානතම මධ්‍යස්ථානය පත්කර බවට පත්කිරීමට යෝජනා කරනවා. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සීමා කිරීමට ලංකාවට ගෙන එක නතර කරන්නත් දේශීය රබර් අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම වෙනුවට රබර් ආශ්‍රිත නිමිද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා වන ආයෝජන දිරිගැන්වීම යෝජනා කරනවා. මහිතන්නේ මේ වෙනකොට දේශීය රබර් වලට හොඳ මිලක් අපේ ගරු ඇමතුමාගේ වැඩපිළිවෙල යටතේ රුපියල් 100ටත් අඩු මිලකට බහැලා තිබිච්ච එක දැන් ඉහළ මිලක් ලැබිලා තියෙනවා. වැස්සන්ද වැස්ස බෑවම වැස්සට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයේ අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති බාධා ඉවත් කර ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක ජය ගැනීම සඳහා පුද්ගලිකාංශයේ ආයෝජන දිරිගැන්වීමට කටයුතු කරනවා. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර කාබන් විමෝචන ඉන්ධන දහනය හා විදේශ විනිමය පිටතට ගලා යාම අඩු කර පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපාංග හා මෙවලම් දේශීය නිෂ්පාදනය කිරීමට යෝජනා කරනවා. සුවතා සංචාරක
වෙල්නස් ටුවරිසම් කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමට යෝජනා කරනවා. ප්‍රදර්ශන සම්මේලන වැනි ඉසව් ඉලක්ක කරගත් සංචාරක කටයුතු ඉවෙන්ට් ටුවරිසම් සමාන්තර ගමනාන්තය මුල් කරගෙන සංචාරක කටයුතු ඩෙසිග්නේෂන් ටුවරිසම් සහ සංචාරක ගෘහස්ථ නවාතැන් සැපීම හෝම් ස්ටේ වැනි සංචාරක මාදිලි ප්‍රවර්ධනය අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු යෝජනා කරනවා. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඇතිකිරීම සඳහා පාරම්පරික වෙද හෙළ වෙදකම හා ස්වභාවික ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි යෝජනා කරනවා. තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති ඔස්සේ මහජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දී ඉලක්කගත වගාවන් භෝග වෙනුවෙන් විශේෂිත පොහොර මාදිලි සකස් කිරීමට අවශ්‍ය ව්‍යාප්ති ග්‍රාම සේවක නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පර්යේෂණාත්මක අධිරගත ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුලින් කුෂිකාර්මික නිෂ්පාදන විවිධාංගකරණය හා අගය එකතු කළ කුෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා හරහා විදේශ විනිමය උත්පාදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. කුෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රසාරාත්මකව කාන්තාවන්ට හා තරුණින්ට විශේෂ පදනම මත වගා නොකළ ඉඩම් ලබා දී නව කුෂි ව්‍යවසායකින් බිහි කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික කුෂි උද්‍යාන ඇග්‍රෝපාක් ඇති කිරීමට යෝජනා කරනවා. රජයේ ඉඩම් වැවිලි සමාගම් වලට සතු ඉඩම් හා පුද්ගලික ඉඩම් පරිහරණය සඳහා උපරිම ලෙස ප්‍රයෝජනට යොදා ගැනීම සඳහා නව නීති හඳුන්වා දීමට යෝජනා කරනවා. අපේ රජය කවදත් ගොවියා ආරක්ෂා කිරීම සඳහා වන ජාතික කැපවී සිටිනවා. ඒත් ඒ සඳහා පැහැදිලි නීතියක් මේ වනතෙක් සකස් වී නැහැ. ගොවි වරප්‍රසාද ආරක්ෂා වන කුෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන කුෂිකාර්මික අංශයේ ඵලදායීතාවයේ ඉහළ නගවන කුෂිකාර්මික අවදානම් කළමනාකරණය කරමින් කුෂිකාර්මික සුරක්ෂිතතාවය තහවුරු කරන ජාතික වැඩපිළිවෙලක් මගින් හරිත කුෂිකාර්මික සංවර්ධන පත්තක් නැත්නම් Green Agriculture Development Act සම්පාදනය කිරීම මගින් සිදු කරනවා ගොවින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ආසියාවේ හරි මැදයි. එමෙන්ම නැගෙනහිර ආසියාව හා බටහිර ආසියාව යා කරන නැව් මාර්ග ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටා තිබෙනවා. මේම පිහිටීම අපේ අනාගත ගෝලනීය ආර්ථික මෙහෙයුම ශක්තිමත් කරනවා. වසර 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපක්ෂ ප්‍රකාශයෙන් මෙම පංච බල කේන්ද්‍රය මුල්වරට හඳුනා ගත්තා. එම නිසා ශ්‍රී ලංකාවේ ආසියාවේ පංච බල කේන්ද්‍රය බවට පත් කළ යුතුයි යෝජනා කරනවා. ඒ ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා මම ඒක කෙටි කරලා සභාගත කරනවා. විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට පහසු කිරීම සඳහා දැනට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට සිදු කළ යුතුයි. කඩිනමින් සොයා බලා සුදුසු ක්‍රමවේදයක් හඳුනාගෙන ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනය සඳහා පනවා ඇති විදේශ විනය පැවරුම් කොන්දේසි සරල කිරීමටත් විදේශ ජංගම ගිනුම් ගනුදෙනු සඳහා අවශ්‍ය ආරක්ෂණය සැලසීමටත් විදේශා දේශීය අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය විශේෂ මුදල් නීති කෙටුම්පත් කිරීමට යෝජනා කරනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය පාසුකම් වලට දිස්ත්‍රික්
අසමානතාවයන් අවම කිරීම සඳහා රජය උනන්දු වුණා. මේ සඳහා පුද්ගලික අංශයද සෑම විටම දායකත්වයක් ලබා දුන්නා. එය තවත් දුරටත් පුළුල් කිරීමේ අදහසින් සෑම දිස්ත්‍රික්කයටම නවීන පන්නේ ජාත්‍යන්තර පාසලක් හා රෝහලක් ඇති කිරීමට ආයෝජකින් දිරිගැන්වීමට අවශ්‍ය ඉඩම් හා බදුසාන ලබා දීමට යෝජනා කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඒත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන ව්‍යාප්ති ක්‍රියාත්මක සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශය සහයෝගය ආයෝජන කර දේශීය හා විදේශීය ආයෝජකයින් ලබා ගැනීමට යෝජනා කරනවා. රජයේ විවිධ යටිතල පහසුකම් සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති වැඩමින් කළමනාකරණය මෙන්ම එම ව්‍යාප්ති කඩනිමින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සියලු ව්‍යාපෘති අධීක්ෂණය විමධ්‍යගත කිරීමට යෝජනා කරනවා. රජයේ ප්‍රති සම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා විනීතභාවය ආරක්ෂා වන පරිදි නවීකරණය කරමින් ආයෝජනය සඳහා ස්ථාවර ආයෝජන කමිටු ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. විදේශීය සේවා නියුක්තින්ගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීමේදී රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය දැනුම පුහුණුව සහ අනිකුත් අවශ්‍යතා ලබා දීමට දැන්ට පවතින රජයේ පහසුකම් වැඩි දියුණු කරන අතර විදේශ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර ඒ සඳහා පවතින අවස්ථා වැඩි කිරීමට යෝජනා කරනවා. සමහර විට මාධ්‍යයෙන් පෙන්නනවා පාස්පෝර්ට් ඔෆිස් එක ළඟ ගොඩක් ඉන්නවා කියලා. අපේ ඉලක්කය හැම වර්ෂයේම 2,30,000ක් පමණ විදේශ රැකියාවලට ගියා. මහින්ද ජනාධිපතිතුමා විදේශ රැකියාව පිළිබඳ ඇමතිවරයා ඉන්න කාලේ ඉඳලා ඊට පස්සේ මේ වර්ෂයේ එයින් ලක්ෂයක් පමණ යන්නේ රිටර්නිස්ලා කියන්නේ රටට ආපු කට්ටිය. නමුත් ගිය අවුරුද්දේ නාපු හන්දා කොවිඩ් වසංගතය නිසා අපි 1,30,000ක් ඉලක්කයක් තියෙනවා. ඒක වේගවත් කිරීමට උන්ට වැක්සින් දීලා ෆයිසර් වැක්සින් එක දීලා අපි මේ දවස්වල විශේෂ වැඩසටහන තියෙනවා. අද වෙනකොට 83000ක් යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉදිරි මාස දෙකේදී අපේ බලාපොරොත්තුව ලක්ෂය දක්වා යන්න ඒ පිළිබඳ ගරු ඇමතුමා කම්කරු ඇමතුමාත් රාජ්‍ය ඇමතුමාත් විශාල උත්සාහයක් ගන්නවා. තිරසාර සංවර්ධනය පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා දැන්ට ක්‍රියාත්මක හරිත වැඩසටහන ව්‍යාප්ති මුල් කරගෙන හරිත බැඳුම් කර මුල්‍යකරණය ග්‍රීන් බොන්ඩ් ෆිනෑන්සින් පහසුකම් ලබා ගැනීම සඳහා රීට රුචිකත්වයක් දක්වන විදේශ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමටත් එම ව්‍යාප්ති තුළින් දේශගුණ විපර්යාස ප්‍රතිචාර දැක්වීමටත් යෝජනා කරනවා. ගෝලීය දේශගුණ විපර්යාස සමග ස්වභාවික අපදා බහුලවීම හේතුවෙන් නායායම් වැනි හදිසි ආපදා විශාල වශයෙන් සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා. එම නිසා පුද්ගලික නිවාස කර්මාන්තශාලා පොදු පහසුකම් සහ සියලු ඉදිකිරීම් සඳහා වන නිර්දේශයන් අදාළ ආයතන වලින් ලබා ගැනීම අනිවාර්ය කිරීමට යෝජනා කරනවා. අවසාන යෝජනාව ප්‍රතිපත්තිමය 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥාපනතේ සහ 1970 අංක 24 දරණ සංශෝධන පනත අනුව රජයේ නිලධාරියෙකුට ඔහු අයත් සේවයට අදාළ වෘත්තීය සමිතියක සමාජිකත්වය ලබා තිබියදී වෙනත් රජයේ වෘත්තීය සංගමයක සමාජිකත්වය ලබා ගැනීම සීමා කර තිබෙනවා. තවද එකිනෙකාට වෙනස් සේවාවීන් වෘත්තීය සමිතිය අනුබද්ධ වීම, සංයුක්ත වීම, කීපයකට එකට එකතු වීම, මධ්‍යගත වීම සීමා කර තිබෙනවා. ඉහත සන්තාන ආකාරයේ සීමා කිරීම වෘත්තීය සමිති පනතට එක්කරන සංශෝධනයක් මගින් ඉවත් කිරීමට යෝජනා කර සිටිනවා. මොකද වෘත්තීය සමිති ආඥාපනත යටතේ
රජයේ වෘත්තීය සමිතිවලට ඒකාබද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක මං හිතන්නේ මේ යුගයේ සුදුසු එකක් නෙවෙයි කියලා මම කල්පනා කරනවා. අයවැය වියදම් යෝජනා. ගරු කතානායකතුමනි, රජය විසින් දරන සෑම වියදමක්ම මා දකින්නේ මහජනයා උදෙසා කරන ආයෝජනයක් ලෙසයි. එම ආයෝජනය තුළින් මහජන අවශ්‍යතාවයන් ඉටු වෙනවා. වත්කම් ජනනය වෙනවා. එම වත්කම් ස්ථාවර සම්පත් ලෙස මහජනතාවට හිමිවන දීර්ඝ කාලින ප්‍රතිලාභ විය හැකියි. ගරු කතානායකතුමනි, ඒ අනුව එළඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මුල්‍ය කළමනාකාර වැඩසටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ව මම මෙතන සිට ඉදිරිපත් කිරීමට සූදානම්. අපි 2021 ඔක්තෝබර් 7 වෙනි දින රජයේ වියදම් පිළිබඳ විසර්ජන පනත මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. රජයේ ඉදිරි වර්ෂය තුළදී ජාතික අයවැයේ වියදම් දැරීමට අපේක්ෂිත ප්‍රධාන වැය ශීර්ෂයන් එහි සඳහන් කර තිබෙනවා. මෙය සම්ප්‍රදායක්. අපි ඒ ආරක්ෂා කරගත යුතුයි. නිෂ්පාදන ආර්ථිකය හා ජීවනෝපාය සංවර්ධනය, මේක තමයි පළවෙනි යෝජනාව. කුෂිකර්ම ශේෂ්ත්‍රය. අපේ ජනගහනයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ රැකියාවල නිරතව සිටිනවා. නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන විට කුෂිකාර්මික ශේෂ්ත්‍රයට අනිවාර්යයෙන් මුල් තැන හිමි වෙනවා. ඒ නිසා කුෂිකාර්මික ශේත්‍රයට මෙතෙක් නොවියුරු ලෙස ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. කුෂිකාර්මික ශේත්‍රය තුළ රජය මැදිහත්ව විසඳිය යුතු ගැටලු ගණනාවක් අපේ හඳුනාගෙන තියෙනවා. ඒවා නම් ඉඩම්වල අයිතිය නිරවුල් නොවීම, වගාවන්ට ප්‍රමාණවත් ජලය නොලැබීම, ඉහළ ගුණාත්මක තත්ත්වයේ බීජ ලබා ගැනීම නොහැකි වීම, පොහොර ගැටලුව, අනවශ්‍ය පරිපාලනමය නීති රීති, කුෂි උපදේශන සේවාවන් වල ඌනතා, නව තාක්ෂණ ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම, කුෂිකාර්මිකා යාන්ත්‍රික උපකරණ නොමැති වී කම, සතුන් සිව්පාවන්නා ස්වභාවික උපද්‍රව්‍ය වලින් වන හානි, ප්‍රමාණවත් අලුවී පහසුකම් නොමැතිවීම, ග්‍රාමීය කුෂි නිෂ්පාදන සඳහා අභ්‍යන්තර යටතල පහසුකම් නොදියුණුකම, කුෂිකාර්ම කටයුතු සඳහා ප්‍රමාණවත් හා කඩිනම් මුල්‍ය ණය පහසුකම් නොමැතිවීම යනාදියයි. ඒ සඳහා අපි මුල්‍ය පහසුකම් දෙන යෝජනා කියනවා. වස විසවලින් තොර වල්නාශක පරිහරණ ක්‍රම දිර්ගැන්වීම සඳහා ගොවි ජනතාව වෙත සාන සැලසීම. වල් පැල හරණය සඳහා විකල්ප දිරිගැන්වීමක් වෙනුවෙන් රුපියල් මිලියන 4,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ අනුව වල් පැල හරණය හා වැල් පැලටි අවම වන පරිදි වගාබීම් සකස් කර ගැනීම සඳහා හෙක්ටයාර් 2ක උපරිමයට යටත්ව හෙක්ටයාරකට රුපියල් 5,000ක බැඳීම් ආධාර මුදලක් ලබා දීමට යෝජනා කරනවා. කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම. ගරු කතානායකතුමනි, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වස විස වලින් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කිරීමට පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ නිසා කාබනික ආර්ථිකය සඳහා වැඩසටහන යටතේ මෙතෙක් පැවති රසායනික පොහොර සාන්දාර වෙනුවට 21-22 මහකන්නේ සිට සෑම ගොවි මහතෙකුටම තව ගොවිතැන සඳහා අවශ්‍ය කරන දේශීය ඝන හා දියර කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමටත් රසායනික කුෂිකාර්මික වෙනුවට කාබනික කුෂිනාශක නිෂ්පාදනයටත් අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය සැපීම සඳහා දැන්ටමත් රුපියල් මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. නව කුෂි තාක්ෂණය හඳුන්වා දීම.
ගරු කතානායකතුමනි ලෝකයේ කුෂිකාර්මික අංශයේ දියුණු රටවල් හා සසඳන විට අපේ කුෂිකාර්මික අංශය නවීකරණය කඩනිමින් සිදු කළ යුතු වෙනවා. නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා මේ වන විටත් විසර්ජන පනතින් වෙන් කර ඇති රුපියල් මිලියන 17,500 මුදලට අමතරව තව රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. අලුත් කුෂිකාර්මික තාක්ෂණ ක්‍රමවේදයන් සඳහා වැවිලි ශේෂ්ත්‍රය ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම උදෙසා නූතන තාක්ෂණයෙන් පෝෂිත අගය එකතු කිරීම සහිත වැවිලි භෝග ශේෂ්ත්‍රයන් ගොඩනැගීම අපේ අරමුණයි. ඒ මගින් උපයන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීමටද වගාකරුවන්ගේ ආදායම ඉහළ නැගවීමට අපි අදහස් කරනවා. ඒ නිසා වැවිලි කර්මාන්තයෙන් උපරිම ඵල නෙලා ගැනීමට දැනට වගා කර ඇති තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් කෝපි පැඟිරි වැනිලා ඉන්සාල් කරාබු නැටි ඇතුළු අනිකුත් අපනයන භෝග වගාවන් සිදු වී ඇති පසුබිම හඳුනාගත යුතු වෙනවා. ඒ අනුව භෝග නැවත සිටවීම පාලු සිටවීම නව වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු වෙනවා. ජල සම්පාදනය තහවුරු කිරීම මගින් එම භෝගවලට නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැගවිය හැකියයි. තවද පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමට අපනයන වෙළඳපොළ උපක්‍රමශීලීව ජයගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා විසර්ජන පනතින් වෙන් කර දී ඇති මුදලට අමතව තවත් රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. වැවිලි ශේෂ්ත්‍රය අපේ ඉහළම ආදායමක් ලැබෙන ශේෂ්ත්‍රයක්. ඒ විශාල පිරිසක් ජීවත් වෙනවා. රජයට බරක් නැතුව එය සඳහා අවශ්‍ය සියලු කටයුතු ඒ අමාත්‍යංශ සහ රාජ්‍ය ඇමතිවරු විසින් කරනු ඇති. දීවර හා ජලජීවී ශේෂ්ත්‍රය ගරු කතානායකතුමනි මේ වන විට දීවර නිෂ්පාදන මිරිදිය ජලාශල මත්ස්‍ය වගාව කිවුල්දිය ඉස්සන් වගාව විසිතුරු මත්ස්‍ය වගාව ගෘහස්ත පොකුඩු හා කොටුදුර මත්ස්‍ය වගාව කර්මාන්තයක් ලෙසින් අපේ ආර්ථිකයේ වැදගත් ස්ථානයක් කරා ගමන් කරමින් සිටිනවා. මෙම දීවරා ජලජීවී අංශය තවදුරටත් සංවර්ධනය කිරීමේ විභවයක් පවතිනවා. ඒ අනුව ලබන 2022 වර්ෂයේදී හෙක්ටයාර් ලක්ෂ 2ක පමණ වපසරියෙන් යුත් අභ්‍යන්තර මිරිදිය ජලාශවල මත්ස්‍ය පැටවුන් දැමීමට පැටවුන් මිලියන 196ක් මුදාහැර රුපියල් මිලියන 18,000ක් පමණ වටිනාකමින් යුත් මෙට්‍රික් ටොන් 1,23,000ක් පමණ අස්වන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීවර නැංගුරම් පොළවල් දීවර වරායන් වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි කාලය සඳහා වැඩසටහන් ගන්නවත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ කාර්යය සඳහා මේ වෙනතත් විසර්ජන පනතින් වෙන් කර ඇති මුදලට අතිරේකව තවත් මිලියන 1000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. පස් සම්පත් ශේෂ්ත්‍රය ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාව දැනටමත් බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිත ඉලක්කය ළඟා වී තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා රජය විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරා. ඒවායේ ප්‍රතිඵලය ලෙස බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනය අපි විශාල ලෙස ඉහළ නංග ගන්න ලැබුවා. 2020-21 වසරදී කුකුල් මස් අපනයනය කිරීමට අපිට හැක වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තව දුරටත් අපි වේසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පාරිභෝජනය වැඩි කිරීම සඳහා දැන්ට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පාරම්පරික ගෘහ කර්මාන්ත ශේෂ්ත්‍රය වේවැල් දුම්බර පැදුරු
පිත්තල වැනි කර්මාන්ත සඳහාම වෙන් වූ හන්දෙස්ස තලගුඩේ තිත්තගල්ල පරදුව බඹරගහදෙනිය වැනි ගම්මාන 273ක් පමණ මුළු දිවයින පුරා පැතිරී ඇති බව මේ වෙන විට අපි හඳුනාගෙන තියෙනවා. මෙම දේශීය පාරම්පරික ගෘහ කර්මාන්ත ආරක්ෂා කිරීම දැන්ට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. අත්‍යන්ත්‍ර හා බතික් ඇතුළු පේෂ කර්මාන්ත ශේෂ්ත්‍රය ශ්‍රී ලාංකික බතික් කලාවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. තවදුරටත් දියුණු කළ හැකි ශේෂ්ත්‍රයක් නිසා එම නිසා මෙම අත්‍යන්ත්‍ර බතික් ඇතුළු පේෂකර්ම දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. නව නිෂ්පාදන ආයෝජන කලාප අපනයනයන් ඉලක්කගත් ආර්ථිකයක් එක්ස්පෝර්ට් ඔරියන්ටල් ඉකොනොමි ගොඩනැගීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා රාජ්‍ය අංශය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වූ යාන්ත්‍රයක් සකස් කොට එක් අපනයන ශේෂ්ත්‍රයට අදාළව වාර්ෂික ඉලක්ක ලබා දී ඔවුන් මුහුණ පා ඇති ගැටලු විසඳීම සඳහා නිරතර මැදිහත් වෙනවා. ඒ අනුව නිෂ්පාදනයේ පුළුල් කිරීම හඳුනාගත් ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. ඒවා අතරින් පහත් සඳහන් නිෂ්පාදන ශේෂ්ත්‍රයන් කාලීනව වැදගත් වෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, රෙදිපිලි හා ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුත්තරුවේ නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, වාහනේ බැර කර්මාන්තයේ ක්‍රීඩා භාණ්ඩ ආදිය තියෙනවා. මේ කර්මාන්ත ඇතිකිරීම සඳහා ඉඩම්, විදුලිය, ජලය, අභ්‍යන්තර හා බාහිර ප්‍රවේශ මාර්ග වැනි මූලික පහසුකම් සැපීම සඳහා තවත් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කලාප පොඩක් කතා නැගිට වීමට අවසර දෙන්න. වාඩි වෙලා කතා කරන්න. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කලාප පෙරකී නව නිෂ්පාදන ආයෝජන කලාප මහා පරිමාණයේ නිෂ්පාදකීන්ට පහසුකම් සැලසීමටත් සමග කුඩා මධ්‍යම පරිමාණ නිෂ්පාදකීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ යුතුකමක්. දැන්ට පවතින බොහෝ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් කොළඹ, ගම්පහ, කළුතර වැනි බස්නාහිර පළාත් තුල කර්මාන්ත ස්ථාපිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වනවා. එයින් බස්නාහිර පළාතින් පිටත ඔවුන්ගේ කර්මාන්ත පිහිටීමට අවශ්‍ය ඉඩම් ලබා දීමට විදුලිය, ජලය, මාර්ග, ආරක්ෂක වැටවල් වැනි මූලික පහසුකම් ලබා දීම තුලින් කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යාමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතිනවා. ඒ නිසා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කලාප ඇති කිරීමට රජයේ අවධානය යොමු වී තියෙනවා. ඒ තුලින් ප්‍රාදේශීය මට්ටමේ ඍජු රැකියා විශාල ප්‍රමාණයක්
උත්පාදනය කළ හැකි ඒ සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා. මේ මම කිව්වේ නිෂ්පාදන ආර්ථිකය තුළ යෝජනා. ඊළඟට මූලික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සෞභාග්‍ය දක්ම යථාර්ථයක් කිරීමේ කාර්ය විශේෂයෙන් ආරම්භයක් ලබා දෙමින් ගරුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2021 අයවැය තුලින් ලබා දුන්නා. මේ ශීඝ්‍ර සංවර්ධන කටයුතු අඩිතාලම මූලික පහසුකම් සංවර්ධනය මත රඳා පවතිනවා. ඉදිරි වර්ෂයේදී යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශේෂ්ත්‍ර 5ක් තුළ ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. සැමට පානීය ජලය පැය 24 පුරාම පිරිසිදු අකඩන ජලය සැපයුමක් සාතික කිරීම සඳහා 2022 වර්ෂයේ ඇස්තමේන්තු මගින් වෙන් කර ඇති රුපියල් මිලියන 33960 තුරට අමතරව තවත් රුපියල මිලියන 15,000ක් ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඒ අනුව පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම 90% ඉලක්කය අපි 2024 දෙසැම්බර් වන විට ළඟා වෙනවා. වාරි සෞභාග්‍ය මේ තුලින් දැනට අතිරේකව තවත් රුපියල් දැන්ට වෙන් කරලා තියෙන 48,237 වෙනුවෙන් අමතරව තවත් රුපියල් මිලියන 20,000ක් ප්‍රතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මාර්ග සංවර්ධනය දැන්ට වෙන් කරලා තියෙන මුදලට අමතරව දැන්ට මිලියන 2,60,000ක් වෙන් කරලා තියෙනවා. තවත් මිලියන 20,000ක් මහා මාර්ග අමාත්‍යාංශයට වෙන් කිරීමට අපි බලාපොරොත්තු පුනර්ජනන බලශක්තිය සංවර්ධනය කිරීම අපේ එක ඉලක්කයක්. ඒ සඳහා විදේශ ආයෝජකයෝ වෙන්ම දේශීය ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා. ඒක දියුණු කිරීම සඳහා ඒක දිරිගැන්වීම අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ජාතික විදුලි පද්ධතියට ලබන වර්ෂයේ මෙගවොට් 2000ක් ආසන්න අමතර විදුලි ධාරිතාවයක් උමාඔය පුනරීන් සියඹලාණ්ඩුව මන්නාරම බ්‍රෝඩ්ලන්ඩ්ස් මොරගොල්ල සහ සීතාවක යන විදුලි බලාගාරවලින් ජනනය කොට විදුලි පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නිවාස නාගරික සංවර්ධනය වෙනුවෙන් අපි නිවාස සංවර්ධනයට නාගරික නිවාස සංවර්ධනයට තවත් මිලියන 2,000කුත් ග්‍රාමීය නිවාස සංවර්ධනය සඳහා තවත් මිලියන 5,000කුත් වෙන් කරනවා ඉදිරි කාලය තුල ලබන වර්ෂයට පමණක්. ඒ වගේම වතු ලයිම් කාමර අවුරුදු 3ක් තුල ඉවත් කිරීම සඳහා වතු නිවාස වැඩි දියුණු කිරීමට තවත් මිලියන 500ක් ලබන වර්ෂයට අපි වෙන් කරනවා. මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වෙන්නේ ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මේ රටේ තියෙන ග්‍රාම සේවක වසං 14,021ටම 1 බිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වෙන් කරන විමධ්‍යගත අයවැය මේක පක්ෂ භේදයෙන් තොරව ලබා දුන්නා. ඒ සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ටාසය තුල සංවර්ධන කටයුතු සඳහා රජයේ අයවැයෙන් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන Shall we ask the speaker to table this thing? No. Shall I go and speak to the speaker and come? Yeah. ඒ අනුව මිලියන 3,375ක් සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා. ඒ අනුව ගම සමග පිළිසඳරක් ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 85,000ක් රුපියල් ලක්ෂ වලින් 8,50,000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. මේ අපේ රටේ ඉතිහාසයේ අයවැය ඇස්තමේන්තුව අධ්‍යයනය කිරීමේදී වර්ෂ 1886 දී සකස් කළ අයවැයෙන් ඉඳලා බැලුවොත් මේක තමයි විශාලතම මුදල. කොවිඩ් වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූ සාන සැලසීම අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා අපේ කර්මාන්ත රාශියක් සංචාර කර්මාන්තය අතර බිම් වැටුණා. ඒ අනුව සූත්‍ර සුළු මධ්‍යම ව්‍යාපාරිකයන් සඳහා කඩල වඩේ බුලත් විට කොළ කැඳ කඩයප්පන් තැඹිලි කුරුම්බා විකුණන සූත්‍ර සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සහන සැලසීම අප හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සූත්‍ර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහන සැලසීම සඳහා වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා. රට වසා තැබූ කාලය තුල ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හිමියන් සඳහා සහන සැලසීම. පසුගිය කාලය තුල පාසල් වැසා තැබීම හේතුවෙන් පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට තමන්ගේ ආදායම සම්පූර්ණයෙන් අහිමි වුණා. ඔවුන් අනපේක්ෂිත දුෂ්කරතාවයන්ට මුහුණ දුන් බව අපි තේරුම් ගත යුතුයි. මේ ගැටලුව කරේ සංවේදී වෙමින් පාසල් වෑන් හා බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා. රට වසා තිබූ කාලය තුල ආදායම් අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන් සඳහා සහන සැලසීම. ත්‍රිරෝද වෘත්තියන් අපේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවක් සපයනන් බවට පත් වෙලා. ඒත් පසුගිය කාලය තුල ත්‍රිරෝද රථ ධාවනය කිරීමට නොහැකිවීමෙන් හේතුවෙන් ආදායම අහිමි වූ ත්‍රිරෝද හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට යෝජනා කරනවා. රට තුල වසා තැබූ කාලය තුල ආදායම් අහිමි වූ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීම. ඒ වෙනුවෙන් පුද්ගලික බස් රථ හිමියන් සඳහා පහසුකම් සහ සහන සැලසීමට රුපියල් මිලියන 1,500ක් යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, කලා නිර්මාණ විනෝදාත්මක මත පදනම් වූ ශේෂ්ත්‍ර සඳහා උත්සව සේවා සැපී වූ අංශ වෙඩින් ඇන් ඉවෙන්ට් මැනේජ්මන්ට් කර්මාන්තයේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් මුලින්ම ඇන හිට තිබෙනවා. ඕඩර් ප්ලීස්. රැස්වීමේ කටයුතු විනාඩි
10කට කල් තැබීමට යෝජනා කරනවා.
படம் 2022 தொடக்கம்
උදල් අමාත්‍යතුමා ගරු කතානායකතුමනි, පරිසර සංරක්ෂණය හා සංවර්ධනය ඉතා සමීපව එකිනෙකට බැඳී තිබෙන අංශ දෙකක්. කඩිනම් සංවර්ධනය සමග මිනිසා සහ පරිසරය සමග ගැටුමක් ගොඩනැගුණා. මේ නිසා මෙය කළමනාකරණය කිරීම අපේ වගකීමක්. එනිසා සුරකමු ගංගා සංරක්ෂිත වැඩසටහන යටතේ දිවයිනේ ගංගා 103ක් සහ ගංගා නිම්න පරිසර හිතකාමී ලෙස සංරක්ෂණය කිරීමටත් මුතුරාජාවෙල පරිසර සංවේදී කලාප සංරක්ෂණය කර රැම්සා තෙත් කලාප සංවර්ධනය කිරීමටත් ප්‍රමුඛත්වය දී තිබෙන අතර ඒ අනුව පරිසර සංරක්ෂණයට වෙන්කර ඇති මුදලට අමතව තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කරනු ලබනවා. එවැගේම වන සංරක්ෂණය සඳහා දැනට ඒ සඳහා වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එවැගේම වනජීවී ආරක්ෂණය සඳහා දැනට ඇති වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එවැගේ මහජන සේවාවන් හා ග්‍රාමීය යටිතල පාසුකම් සැපීම යටතේ අපි දන්නවා ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වර්ෂයේ දැනටමත් විසර්ජන කෙටුම්පත මදින් මිලියන 2200ක් වෙන් කරලා තියෙනවා. ඉදිරි වර්ෂ 3 තුල මේක සම්පූර්ණ කරන්න අවසන් කිරීමට කඩිනම් කිරීම සඳහා ඒ සඳහා තවත් රුපියල් මිලියන 5300ක් මුල්‍ය ප්‍රතිපාදනයක් අයවැය යෝජනාවලින් වෙන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය හා හෙළ වෙදකමට දියුණු කිරීමට දැන්ට රුපියල් මිලියන 32650ට අමතරව තවත් රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ක්‍රීඩා පහසුකම් දියුණු කිරීමට දැන්ට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් 3000ක් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කිරීමටත් සුළු මාර්ග දියුණු කිරීම සඳහා ඇලවේලි ප්‍රතිසංස්කරණය සහ වැව් බැමි ආරක්ෂා කිරීමට තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම වෘත්තීය හා තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් මිලියන රුපියල් 2000ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගී ප්‍රවාහනය දුම්රිය හා ලංගමට දැන්ට වෙන් කර තියෙන වාර්ෂික අයවැයෙන් වෙන් කරලා තියෙන මුදලට අමතරව තවත් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම මහජන ආරක්ෂාව ගැන කියනකොට අධිකරණ ක්‍රියාවලිය තුල සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමට
අකාර්යක්ෂමතාවයන් පිටු දැකීම සඳහා අධිකරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කරනු ලැබුවා. එමගින් අපරාධ සිවිල් වාණිජ නීති ප්‍රතිසංස්කරණ කටයුතු වලට අවශ්‍ය මානව සම්පත් දියුණු කිරීමටත් ඩිජිටල්කරණය මගින් උසාවි කටයුතු කාර්යක්ෂම කිරීමටත් අධිකරණ යටතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල අකණ්ඩව පවත්වාගෙන සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 6,937ට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක මුදල් ප්‍රතිපාදනයක් සලස්වා දීමටත් අදහස් කරනවා. ඒ වගේම මහජන ආරක්ෂා වෙනුවෙන් පොලිසිය සඳහා තවත් මිලියන 500ක් වෙන් කිරීමටත් අපි දන්නවා බන්ධනාගාර රැඳවියන්ගේ සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම අපි විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්නකොට මේක මතක් වෙනවා. හැබැයි ආණ්ඩුවට ආවම අමතක වෙනවා. බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා බන්ධනාගාර තුල ඇතිවන තදබදය සමගාමීව සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලුව පවතිනවා. එබැවින් සියලු බන්ධනාගාරවල රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට 200ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතාවයන් සහිත අය සහ වැඩිහිටි අයට පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මේක ඉතාම වැදගත්. ගෘහ ආර්ථික සුරක්ෂිතතා වැඩසටහන රජය සමාජ සුබසාධනය සහනාධාර වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනවා. මෙම වැඩසටහන් සඳහා වසරකට වැය කරන මුදල රුපියල් බිලියන ලක්ෂ 6ක් පමණ වෙනවා. කොවිඩ් වසංගතය සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවීම, ගෑස් මිල වැඩිවීම, නැව් ගාස්තු වැඩිවීම, භාණ්ඩ සේවාවල් නිෂ්පාදනය පිරිවැය වැඩිවීම වැනි කාරණා නිසා ගෝලීය වශයෙන් භාණ්ඩවල හා සේවාවල මිල ගණන් ඉතා ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා දේශීය වෙළඳපොළ භාණ්ඩ හා සේවාවන් මිල ඉහළ ගොස් මහජනතාවගේ ජීවන වියදමට බලපෑමක් කර තිබෙනවා. ඒ අනුව මෙම ගෘහ ආර්ථික සුරක්ෂිතය කිරීම සඳහා ගෘහ ආර්ථික සුරක්ෂිතතා වැඩසටහන තුළින් ජනතාවට සාන සැලසීම සඳහා රුපියල් මිලියන 31,000ක් මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඒ තුළින් ගැමිණි මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල දැන්ට මාස 10ක් පමණක් සීමා කරන තියෙන ඒ පෝෂණ මල්ල මාස 24ක් යනකම් වර්ෂ 2කට දීර්ඝ කිරීමට තවත් මිලියන 4,000ට අමතරව තවත් මිලියන 1000ක් වෙන් කිරීමටත් ඒ වගේම ජීවන වියදම පීඩනය සෑහළු කිරීමට ග්‍රාම සේවක නිලධාරී මට්ටමින් ආර්ථිකව දිලිඳු තත්ත්වයේ පසුවෙන පවුල් හඳුනාගෙන ඔවුන් සඳහා සහන මල්ලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක් පමණ ප්‍රතිපාදනයක් වෙන් කරනවා. කාන්තා ව්‍යවසායකින් සඳහා කුඩා සුපිරි වෙළඳසල් ජාලයක් ඇති කිරීමට හෝම් ෂොප් කන්සෙප්ට් එක අනුව හැම ග්‍රාම සේවක වසමකම නිවසක් හදලා දීලා කාන්තාව ව්‍යවසායකයෙක් මගින් ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සහිතව ආහාර ද්‍රව්‍ය බෙදීම සඳහා ගමේ නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය භාණ්ඩ අලෙවි කිරීම සඳහා මේ සඳහා හෝම් ෂොප් 14,021ක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක ප්‍රතිපාදනයක් වෙන් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය සඳහා සේවාලාභීන් කේන්ද්‍රගත රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම සඳහා දැන්ට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500ක් දැන්ට 3,500ක් වෙන් කරලා තියෙනවා. ඒට අමතරව දෙනවා.
එවගේම රජයේ නිල්ධාරීන් සඳහා යතුරුපැදි ලබා දීම සඳහා දැනට 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ශ්‍රේෂ්ඨ නිලධාරී 1,46,381 දෙනෙකුට යතුරුපැදි ලබා දීලා තියෙනවා. ඒක යතුරුපැදි භාවිතයෙන් මහජන සේවය සැපීමට දැකීම අපිට සතුට කාරණයක්. මෙව වැඩසටහන නැවත ක්‍රියාත්මක කර එහි ප්‍රතිලාභ රජයේ සේවකින්ට ලබා දීම සඳහා මූලික වියදමක් ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා ගරු කතානායකතුමනි, ගුරු විදුහල්පති සේවාවෙහි වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා දියත් කර තිබූ වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර රජය විසින් ප්‍රතිපත්තිය වශයෙන් පිළිගනු ලැබූ 2021/8 වෙනි දිනද අමාත්‍ය මණ්ඩලයේ තීරණය කඩිනමින් ක්‍රියාත්මක සහ එක්වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරනවා. එය ගුරු විදුහල්පති වැටුප සඳහා දැන්ට දරනු ලබන රුපියල් මිලියන 1,09,000ට ඉක්ම වූ අධික මුදලට අමතරවයි. ඒ වගේම උපාධාරීන් ස්ථීර කිරීම දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගත ඇති සියලුම උපාධාරීන් 2022 ජනවාරි මාසය තුල සිට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දැන්ට වෙන්කර ඇති මුදලට අමතරව තවත් මිලියන 7,600ක් වෙන් කරනවා. දැන්ට වෙන් කරලා තියෙන විදිහ. ඒ වගේම වසර 2015 ඉඳලා 19 කාලය තුල දේශපාලන පරිගැනීමට ලක් වූවන්ට වන්දි ගෙවීම. පසුගිය පාලන සමයේ මෙරට තුල ප්‍රතිවාදී දේශපාලන මතධාරීන් ඉතා අමානුෂික ලෙස පීඩාවට ලක් කරා. ඔවුන්ගේ පීඩක මානසිකත්වය අපට තේරුම් ගත නොහැකි තරම්ය. එම යුගය තුල අසාධාරණයට ලක් වූවන්නා විවිධ පීඩාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීම අපේ යුතුයකමක්. ඒ සියල්ල ඉටු කිරීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට කටයුතු කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ විශ්‍රාමිකයින් විසින් ඉදිරිපත් කරන ලබන ඉල්ලීමක් වන විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමට සුදුසු ක්‍රමවේදයක් කෙරෙහි රජයේ අවධානය යොමු කර තියෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට කටයුතු කරනවා. වෙනත් විශේෂ මූල්‍ය ප්‍රතිපාදන බෞද්ධ විහාරස්ථාන හා සිද්ධාස්ථාන නඩත්තු කටයුතු සඳහා දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන හා සිද්ධාස්ථාන රැසක් මූලික පහසුකම් සම්පාදනය කර ගැනීමට සම්බන්ධයෙන් පවා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. එවැනි පසුබිමක් යටතේ පවතින දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන හා සිද්ධාස්ථාන සඳහා පහසුකම් සමිතියට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට කටයුතු යෝජනා කරනවා. ඒ වගේම විවිධ හේතුන් මත විවිධ කාලවල අතුරුදහන් වූවන් සඳහා වන්දි ගෙවීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කරනවා. එසේ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම අවසාන යෝජනාව වෘත්තීය වේදීන්ගේ කාර්යභාරය ඉටු කිරීම පහසු කරලීම උදෙසා වෘත්තීය වේදීන්ගේ සංගම් වලට රුපියල් මිලියන 100ක ප්‍රතිපාදනයක් අයවැය යෝජනා වලට ඇතුළත් කිරීමට මම යෝජනා කරනවා. මොකද වෘත්තීය වේදීන් වෘත්තීය සමිති වලට වැඩිය දැන් ගොඩ නැගින් එනවා. ඒ සියලු අයට ඔවුන්ගේ
කාර්යාල කටයුතු සඳහාත් වෙනත් වියදම්. ඊළඟට අපි ආදායම් යෝජනා ගැන කියනවා මේ සියල්ලට මුදල් හොයාගන්න ක්‍රමවේදය. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩුවීමේ ප්‍රවණතාවයක් දකින්නට ලැබෙනවා. ඒ අනුව 1999 අතර කාලයේදී 21% වූ රාජ්‍ය ආදායම 2009 කාලයේදී 16.3 දක්වා අඩු වුණා. මෙම ක්‍රමිකව අඩු වී COVID-19 වසංගතය තත්ත්වයේ බලපෑමට හේතුවෙන් 2020 වසරේදී රාජ්‍ය ආදායම 9.2 දක්වා පහත වැටී තිබෙනවා. ගරු කතානායකතුමනි, මෙම රජය පත්වීමෙන් පසු බදු ගෙවන්නන්ට පහසුකම් සැලසීමත් බදු අනුකූලතාවය වර්ධනය කර ගැනීමටත් අරමුණ කරමින් සරල විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් නිර්මාණය කිරීමට පියවර ගත්තා. මේ බදු සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වූයේ විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සිර වී සිටි දැඩි බදු හා ණය උගුලෙන් ඔවුන්ව ගලවා ගැනීමටත් බදු අඩු කිරීම හේතුවෙන් වන අතිරික්තය නව ආයෝජන සඳහා යොමු කිරීමටත්ය. ගරු කතානායකතුමනි, කෙසේ වුවත් මේ අපේක්ෂාව කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් යම් තරමක් දුරට දුරස්ත වුණා. එනමුත් වසංගත තත්ත්වයේ හේතුවෙන් ඇති වූ අධික පීඩන හමුවේ ජනතාව වෙත එල්ලවන ලද බරපතල බලපෑම අඩු කර ගැනීමට මෙම බදු සංශෝධන රාජ්‍ය මුල්‍ය උත්තේජනයක් ලෙස ක්‍රියා කළ බව අපි විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි, රටේ රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පශ්චාත් කොවිඩ් තත්ත්වයේදී රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ යෝජනා උපකාරී වෙනු ඇත අපේක්ෂා කරනවා. එක් වරක් පමණක් අය කරන බදු. මේක අපි එකවරයි මේ බද්ද අය කරන්නේ. පළවෙනි එක 2021 තක්ෂේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත මෙවැනි සමාගම් 62ක් පමණ තියෙනවා. එක්වරක් පමණක් අය කරන 125ක ටැක්ස් සර්චාර්ජ් බද්දක් අය කිරීමට යෝජනා කරනවා. මේ බද්ද මේ 60 දෙනා වෙනුවෙන් කතා කරන්නේ කවුද කියලා බලමු. මේ බද්ද රුපියල් මිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා. බැංකුවා මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය එයටත් මේ වර ඉතරයි අය කරන්න අපි. ඔවුන්ට දැන්ට 128යි මේ 25ත් එක්ක 53යි. ඒ කියන්නේ තවත් 147ක් ඔවුන්ට ලැබෙනවා. මේ 125 බිලියන 100ක් නම් උන්ට ඉතුරු වෙන ගාන බිලියන 200කට වැඩි. ඒ නිසා එයාට දරාගත හැකි මුදලක් මේක. ඊළඟට බැංකුවා මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය සේවා සැපීම් සම්බන්ධයෙන් වන එකතු කළාගේ මත 15% සිට 18% දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මේ බද්ද 2022 ජනවාරි 1 වෙනිදා සිට 22 දෙසැම්බර් 31 වෙනිදා දක්වා සෑම මාසකම ගෙවිය යුතුයි. එමෙන්ම මේ බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුය. ඒ මගින් රුපියල් බිලියන 14ක් මේක ගෙවන්නේ බැංකුයි ෆිනෑන්ස් කොම්පැනි ඉන්ෂුරන්ස් එකයි. ඒවකනින් කෝප්පැනි විශාල ලාභයක් ඔබ දන්නවා මේ අවුරුද්දේ ආදායම ලබා ගත්තා. එයාට 3%යි වැඩිපුර ගෙවන්න වෙන්නේ.
මං හිතන්නේ බිලියන. ඊළඟට සමාජ සංරක්ෂක දායක මුදල. කොවිඩ් වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීමට යෝජනා කරනවා. 2.5% අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120ක ඉක්මවන මුදලට යටත් පිරිවැටුමක් මත මෙම දායක මුදල අය කරනු ලබනවා. මෙම දායක මුදල වසරකට රුපියල් මිලියන 107 බිලියන 140ක් පමණ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙය 22 අප්‍රේල් 1 වෙනිදා සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අන්දා මේක ඊටාම දැන් 120ට වැඩි කට්ටිය. දැන් අපි තියේ තිබිලා 300ට වැඩි කරා. ඔයලා කිව්වා ලොකු කට්ටියට මේක වැඩි කරයි කියලා. අපි 120ට වැඩි කට්ටියට වැට් එක අපි මේක කරා. ඊළඟට සිගරට් මත නිෂ්පාදන බද්ධ සිගරට් මත අය කරන බද්ධ වහාම ක්‍රියාත්මක පරිදි වැඩි කිරීමටත් ඒ අනුව එක් සිගරට්ටුවකට රුපියල් මේ අවුරුදු 3කින් සිගරට් මිල වැඩි කළා නැහැ. රුපියල් 5කින් වැඩි කිරීම මේ මගින් බිලියන 8ක. ඒ වගේම සුරාබද්ධ වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ධ වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද හවස අපි නිකුත් කරනවා. මේ බදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් ලබා ගැනීමට වෙනවා. ඒ වගේ මෝටර රථ වාහන අද මෝටර රථ අනතුරු ටිකක් වැඩි කියලා හැමෝම කියනවා. ඒක අනතුරු අවම කිරීමට දිරිගැන්වීමක් ලෙස මෝටර රථ අනතුරුවට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කර ගැනීමටද එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට යෝජනා කරනවා. නෑ. එමෙන්ම ඒක තමයි ඇක්සිඩන්ට් කරන එක්කනයි නොකරන එක්කන අතර පොඩි වෙනසක් තියෙන්න ඕනේ. එමෙන්ම වාහන නවීකරණය වෙනස් කිරීම වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමටද සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීතියානුකූල මාරට දාන්න බැරි මෝටර රථ වාහන සඳහා යතුරු පැදි නීතියානුකූලව ලියාපදිංචි කිරීමට යෝජනා කරනවා. එමෙන්ම නිදහස් කර ගැනීමට අදාළව බදු මුදල් නොගෙවීම හා වෙනත් විවිධ හේතුවෙන් ශ්‍රී ලංකා රෙගුවේ නවතා තියෙන සියලු වාහන නිදහස් කිරීමට යෝජනා කරනවා. මෙලෙස නිදහස් කරනු ලබන්නේ අදාළ බදු මුදල හා දඩ මුදල ගෙවීමට යටත්වය. දැන් වාහන 700 ගාණක් තියෙනවා වරායවල් වල හිර වෙලා මේවා දිරනවා අවුරුදු 7ක් විතර. ඉතින් අපි ඒවා මේ යෝජනා මගින් රුපියල් බිලියන 4ක අතිරේක ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. බදු පරිපාලනය තුලින් දැනට 2021 දිත් මේ කාර්යක්ෂමතාවය කරන්න යෝජනා කරා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහිල්ලා මේවා පරීක්ෂා කරලා යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා කිරීම තුල භාණ්ඩාගාරය බැඳුම් කර නිකුත්ව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේටි චිත්‍රසිරි මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් එවකට සිටි අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා. එම ජනාධිපති පරීක්ෂණ සභාවේ වාර්තාව අනුව 2016 පෙබරවාරි මස 1 වෙනිදා සිට 2016 මාර්තු 31 වෙනි දින දක්වා කාල සීමාව තුල වර්චුවල් ට්‍රෙෂරි සමාගම විසින් සේවක අර්ධසාරක අරමුදල වෙනස් ස්ථාපිත ආයතන හා රජයේ ආයතන වෙත භාණ්ඩාගාරය බැඳුම් කර විකිණීමේදී
එම සමාගම් විසින් ලාභ ප්‍රදාන වශයෙන් මිල සංවේදී අභ්‍යන්තර තොරතුරු price sensitive inside information සහ වෙළඳ පොළ අයිතු ලෙස හැරසීම මාකන් මැනිපුලේෂන් හේතුවෙන් ලබාගෙන ඇත. මේක කියන්නේ ඒ අනුව 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සුරකුම්පත් ආඥාපනතය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට මනා පරිචයක් ලබා දීම උදෙසා නිකුත් කර ඇති ආචාර පද්ධතිය ප්‍රතිපාදන දැනුවත්ව කඩ කළ වන අයුරින් ක්‍රියා කර රුපියල් බිලියන 8.5ක් උපයාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ. එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින් virtual treasuries නමින් ශ්‍රී ලංකා බැංකුවේ ආචාර ධර්මය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත වහාම මාරු කිරීමට යෝජනා කරනවා. ඒ වගේම විශේෂ කලාප ඒවගේ විශේෂ කලාප ලෙස සංවර්ධනය කරන විශේෂ ප්‍රදේශ සඳහා ලෙස කටයුතු සම්බන්ධයෙන් විශේෂ බද්ධ හා සේවා බද්ධ යටතේ බලපත්‍ර ලබා දීමට යෝජනා කරනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලබන බලපත්‍ර ස්ථාවර දුරකථන මෙහෙයුම්කරුවන් ජංගම දුරකථන මෙහෙයුම්කරුවන් අන්තර්ජාලීය සේවා සපයන්නන් හා චන්ද්‍රිකා විකාශන මෙහෙයුම්කරුවන් ඇතුළු විදුලි සංදේශන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍ර නිකුත් කරන ලබයි. මෙවැනි බලපත්‍ර අපේක්ෂා කරන්නන් විසින් විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් සුවිශාල ආයෝජනයක් සිදු කරන බැවින් මෙවැනි බලපත්‍ර වෙන්දේසියක් මගින් අලෙව කිරීමට යෝජනා කරනවා. ඒ තුළින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එකතු වන 5G සංඛ්‍යාත වෙන්දේසියක් මගින් අලෙව කිරීමෙන් අපි ආදායම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කල් ඒක නිකන් දීලා තියුනේ. ඒකට මේවා තමයි අපේ ආදායම යෝජනා. අපි මේකදී ඊටාම් පරිස්සම් වුණා. මහජනතාවට බරක් නොවී ඊටාම අඩුවෙන් බලපෑම් වෙන සංඛ්‍යාවකින් මේ අය මුදල් ලබා ගැනීම ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නොවන විදියට මම මෙතන ඉඳලා අවසන් කරනවා. අවසන් වශයෙන් මේ ඉතිරි කොටස හුඟක්ම තියෙන්නේ ප්‍රතිපත්තිය ආර්ථික දැක්මක්. ඒක අවසර ඉල්ලනවා සභාගත කරන්න. අවසාන වශයෙන් මෙම අයවැය සම්පාදනය කිරීමේදී මේ වෙනුවෙන් ආශිර්වාද කළ අතිගෞරවනීය මහා නායක සුවන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයත් හින්දු කතෝලික මුස්ලිම් ආගමික පූජකවරුන් සමටත් අපේ ගෞරවය පුද කරනවා. ඒ වගේම මගේ පළමු ස්තුතිය හිමි වන්නේ මේ අභියෝගාත්මක මොහොතේ අනාගතවාදී පොදු ජන අයවැය සම්පාදිත කිරීමට මා වෙත සියලු අවකාශ සලසා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපේ පරමාදර්ශී නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබතුමාගේ ලැබුණු සියලු ගුරුහරුකම් වලට බොහොම පිං. ඒ වගේම මගේ මංගල අයවැය මේ උත්තරී සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහයෝගය ලබා දුන් ගරු කතානායකතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මගේ සහෝදර අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට ගරු මන්ත්‍රීවරුන්ට ඔබ ලැබුණු සහයෝගය ගැන මගේ ස්තුතියත් එමෙන්ම ජනාධිපති ලේකම්තුමත් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු මුදල් අමාත්‍යංශයේ සමස්ත කාර්ය මණ්ඩලයටත්
සියලුම ආයතන ප්‍රධානීන්ටත් පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු පාර්ලිමේන්තුව සමස්ත කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අයවැය සම්පාදනය කිරීමේදී තානුව උනන්දුවෙන් යෝජනා ඉදිරිපත් කළ පුද්ගලික අංශයේ සියලුම වාණිජ මණ්ඩල සිවිල් සංවිධාන වෘත්තීය සමිති හා වෘත්තීය සංවිධාන නියෝජිතන්ට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රජා නායකයින් ඇතුළු අයවැය යෝජනා ඉදිරිපත් කළ සියලු පුරවැසියන්ට මගේ ස්තුතිය වෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධානවලටත් සහෝදර පක්ෂ සියල්ලටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අමතරව අනාපේක්ෂිත ව්‍යසනයක් හමුවේ බොහෝ දුෂ්කරතා තරා ගනිමින් අයවැය දෙස ඉතා බලාපොරොත්තු සාගතව බලා සිටි මගේ ආදරණීය රටවැසියන් වන ඔබට මගේ හදපිරි ප්‍රණාමය පුද කරන්න කැමැති. මෙතනින් තෙරුවන් සරණයි. විසර්ජන පනත් කෙටුම්පත 2022 දෙවැනිවර කීමේ විවාදය කල් තැබීම. විවාදය දැන් කල්තැබීත්‍යා යෝජනා කරමින් 2021 නොවැම්බර් 13 වැනි සෙනසුරාදා පූර්වභාගයේ 9:30 වනතෙක් කල්තැබීත්‍යා යෝජනා කරනවා. 2022 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී